වෙලා උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරන බවට ජගත් සංවිධානයෙන් ප්‍රකාශයක්. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආරම්භීමට ඇමරිකාවෙන් රුපියල් කෝටි 384ක්. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම 2024 දී අවසන්. ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් වත්මන් රජයේ ක්‍රියාකාරීත්වය ජනමාධ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී හෙළි කරයි. එළඹෙන අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට වරම් ලැබුවන් ලියාපදිංචි කිරීම අද සිට. අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතිය රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතාගේ නිරීක්ෂණයට. රුසියාවේ ගල් අඟුරු ආකර අනතුරින් මියගිය සංඛ්‍යාව 52 දක්වා ඉහළට. 57 වන යුද හමුදා මලල ක්‍රීඩා ශූරතා තරඟාවලියේ ජය සංකේත ප්‍රදානය අද. එක්සත් ජාතීන්ගේ සංවිධානය නිරතුරු ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරන බව එහි දේශපාලන කටයුතු සාමය ගොඩනැගීම හා සාම මෙහෙයුම් පිළිබඳ සහකාර මහලේකම් කලීඩ් කියාරි මහතා කියයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු අවස්ථාවේ ඔහු ඒ බව සඳහන් කළේය. ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ එම හමුව සිදුවිය. එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ 76 වන සැසිවාරයට සමගාමීව ජනාධිපතිතුමා හා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා අතර පැවති ද්විපාර්ශ්වික හමුවේ ප්‍රතිඵලයක් ලෙස කියාරි මහතා මෙරටට පැමිණ සිටි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ ඇල්මකින් දිගු කාලීනව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ඔහු පැවසීය. පරිසරය කෙරෙහි ජනාධිපතිතුමා තුළ ඇති ඇල්ම හා උනන්දුව ඔහුගේ ප්‍රසාදයට ලක්විය. සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී ශ්‍රී ලංකාවේ කැපවීම ඔහු අගය කළේය. ශ්‍රී ලංකාවේ එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමටත් අනිකුත් අභියෝගවලට මුහුණ දීමටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය දුන් සහාය පිළිබඳ ජනාධිපතිතුමා එහිදී සිය කෘතඥතාව පළ කළේය. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 384ක් පිරිනමයි. 2023 වන විට මෙරට විදුලි බල අවශ්‍යතාවයෙන් 70ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම රජයේ ඉලක්කයයි. එම ඉලක්කය සපුරා ගැනීමට සහාය වීමක් ලෙස අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනය එම මුදල් පිරිනමා තිබේ. ඉදිරි වසර 5ක කාලය තුළ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. මෙරට බලශක්ති අංශය විශ්වාසය තැබිය හැකි දීර්ඝකාලීන පද්ධතියක් බවට පරිවර්තනය කිරීමට දායක වන බවද ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය කියයි. ත්‍රිකුණාමලය කින්නියා කුරුඤ්ඤංකේනි කලපුව හරහා තිබූ පාලම මාස 9ක් තුළ යලි ඉදි කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහාමාර්ග අමාත්‍යාංශයට උපදෙස් දෙයි. ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය ගැන අලුත්ම තොරතුරු මෙයින් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. ප්‍රේමසිරි මහතා ඒ බව සඳහන් කළේය. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනාධිපතිතුමා ජනතාවට දුන් ප්‍රතිඥාවට අනුව සියලුම මාර්ග සංවර්ධන කටයුතු නියමිත කාලය තුළ නිම කරන බව ලේකම්වරයා සඳහන් කළේය. කොළඹ නගරයේ මාර්ග තදබදයට හේතු වන ප්‍රධාන මංසන්ධි සියල්ල පුළුල් කෙරේ. ඒවායේ නවීන තාක්ෂණයෙන් සමන්විත ආලෝක සංඥා පද්ධති සවි කෙරේ. භෞතික අවහිරතා ඇති වන ස්ථානවල ගුවන් පාලම් වැනි විකල්ප ක්‍රම භාවිත කරමින් මාර්ග තදබදයට විසඳුම් දීමට සැලසුම් කර ඇතැයි ලේකම්වරයා පැවසීය. ප්‍රධාන නගර ආශ්‍රිතව විකල්ප මාර්ග ඉදිකිරීමටද යෝජනා කර තිබේ. කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගය සංවර්ධනය කෙරේ. එහිදී හලාවත නගරයට හා මාර්ගවලට වැසි ජලයෙන් වන බලපෑම වළක්වා ගැනීම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කෙරේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිකම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර 41ක කොටස ළඟදීම ජනතා අයිතියට පැවරේ.
2024 වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතු මුළුමනින්ම නිම කිරීම ඉලක්කයයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් වත්මන් රජය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇතැයි ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. රට තුළ මාධ්‍ය නිදහස තහවුරු කර තිබේ. වරලත් මාධ්‍යවේදී ආයතනයේ මූලික කටයුතු ලබන මැයි මාසයේ ආරම්භ කෙරේ. පාසල්වල අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන් 5000ක් පාසල් මාධ්‍ය කව මගින් එම ආයතනයට සම්බන්ධ කරගෙනනු ඇත. විශ්වවිද්‍යාලවලටද මාධ්‍ය කව ආරම්භ කෙරේ. මාධ්‍යවේදීන් සඳහා ඇසිදිසි රක්ෂණාවරණ පිරිනැමීම ලබන දෙවනිදා ආරම්භ කෙරේ. සමාරම්භක උත්සවයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මාධ්‍යවේදීන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ. රාජ්‍ය මාධ්‍ය ආයතන රටට බරක් නොවී පවත්වාගෙන යාමට අදාළ අනපනත් සංශෝධනය කිරීම අරමුණයි. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැශීෂය පිළිබඳ පාර්ලිමේන්තුවේ ඊයේ පැවති විවාදයට එක්වෙමින් ජනමාධ්‍ය ඇමතිවරයා මේ කරුණු සඳහන් කළේය. මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ ප්‍රතිසංස්කරණ හා සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති ඇමති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වේ. මාධ්‍ය ආයතන 3ක් අද කාරක සභාව හමුවට කැඳවා තිබේ. පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීමට අදාළ නෛතික සංශෝධන කෙරෙහිද කාරක සභාවේ අවධානය යොමු වී ඇත. 2020 අපොස උසස් පෙළ විභාගයේ සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශයට වරම් ලැබූ සිසුන් ලියාපදිංචි කිරීම අද ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි. ලබන මාස 5 වෙනිදා දක්වා ලියාපදිංචිය සඳහා අවස්ථාව පවතී. අනුරාධපුර පූජා භූමි නගර සංවර්ධන ව්‍යාපෘතිය රාජ්‍ය ඇමති ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ නිරීක්ෂණයට ලක්වේ. දිවයිනේ නන්දෙසින් අනුරාධපුර පුදබිමට පැමිණෙන සදහැවතුන්ගේ පහසුව උදෙසාත් පූජා නගරයේ සංරක්ෂණය උදෙසාත් නාගරික සංවර්ධන අධිකාරිය එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. විශේෂයෙන් ආබාධ සහිත සදහැවතුන්ට පහසුවෙන් පූජනීය ස්ථාන වැඳ පුදා ගැනීමට ඉඩකඩ සලසා දීම ව්‍යාපෘති ප්‍රමුඛ අරමුණකි. අනුරාධපුර දුම්රිය පොළ මහජන චතුරස්‍රය පළමුවෙන් රාජ්‍ය ඇමතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය. දුම්රියෙන් පැමිණෙන මගීන්ට වෙහෙස නිවා ගනිමින් අටමස්ථානයේ වැඳ පුදා ගැනීමට හැකිවන පරිදි හරිත විවේකී උද්‍යානයක් එහි නිර්මාණය කර තිබේ. අනුරාධපුර සිංහ කනුව වටරවුමද සංවර්ධනය කෙරේ. වැය කෙරෙන මුදල රුපියල් 12 කෝටි 20 ලක්ෂයකි. මීට අමතරව රුවන්වැලි මහසෑය හා තූපාරාමයේ අවට ඇති අවිධිමත් ඉදිකිරීම් ඉවත් කෙරේ. ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගැනීමට පැමිණෙන සදහැවතුන් වෙනුවෙන් රථකාලක් මේ වන විට ඉදිකිරීමින් පවතී. ඒද රාජ්‍ය ඇමතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය. එහි වාහන 450ක් එකවර නවතා තැබිය හැකිය. සනීපාරක්ෂක පහසුකම් වලින්ද එය සමන්විතයි. ඒ සඳහා සිදු කෙරෙන ආයෝජනය රුපියල් 7 කෝටි 20 ලක්ෂයකි. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා අසාධිතයන් සංඛ්‍යාව 5,60,345ක් දක්වා ඉහළයයි. ඊයේ ආසාදිතයෝ 740 දෙනෙක් හඳුනා ගනු ලැබූහ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ කොරෝනා මරණ 27ක් තහවුරු කළේය. කාන්තාවෝ 8 දෙනෙක් හා පිරිමි පුද්ගලයෝ 19 දෙනෙක් ඒ අතර වෙති. වයස අවුරුදු 60 හා ඊට වැඩි මරණ සංඛ්‍යාව 20කි. ලංකා බැංකුවේ 82 වන සංවත්සරය නිමිත්තෙන් එම බැංකුවේ එක්සත් බෞද්ධ සංගමය සංවිධාන කළ සර්වරාත්‍රික පිරිද්දේශනයක් බැංකු මූලස්ථානයේදී අද පැවැත්වේ. රාත්‍රී 9:30ට සිංහල ස්වදේශීය සේවය ඔස්සේ එය සජීවීව විසුරුවා හැරේ. මහනුවර මහනගර සභා බල ප්‍රදේශයේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. මේ කනුව පට්ටිය කැලේ, දඹවෙල, අම්පිටිය, තලාතු ඔය, කැටවල, තල්වත්ත, පින්තාලියවත්ත, අම්පිටිය ඇවිනිව්, ගුරුදෙනිය, තේකවත්ත එම ප්‍රදේශ වේ.
ප්‍රවීණ කලාශිල්පිනී රුක්මිනී දේවිගේ ගීත ඇතුළත් ප්‍රසංගයක් කොළඹ 7 සුදර්ශී ආයතනයේ ගාමිණී ෆොන්සේකා ශාලාවේදී අද පසුරු 1ට යනබේ. රුක්මිනී දේවී අනුස්මරණ සංගමය මෙය සංවිධානය කර තිබේ. එහිදී රුක්මිනී දේවිය එදාගේ චිත්‍රපට ග්‍රැමෆෝන් සහ ගුවන්විදුලි ගීත නවක ගායක ගායිකාවන් ගායනය කරන බව සංගමේ සභාපති මාධ්‍යවේදී හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස් මහතා පැවසීය. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. කාබනික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය රටට හිතකර බැවින් ඒ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව කෘෂි පර්යේෂක රුචිර ගුණතිලක මහතා කියයි. අභියෝගාත්මක වුවද ඒ රට තුළ ක්‍රියාත්මක කළ හැකිය. ඒ පිළිබඳ තවදුරටත් කරුණු පැහැදිලි කරන ඒ මහතා. මේක අපි එදත් කිව්වේ කරන්න පුළුවන් කියලා අදත් කියන්නේ කරන්න පුළුවන් කියලා. හැබැයි ඒක කරන්න දන්න මිනිස්සුන්ට ඒකේ වටිනාකම් ඒවා රාජකාරී ඒවා බලය ජාස්තානුකූලවම පවරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රතිපත්තිමය වශයෙන්ම පවරන්න පුළුවන් නම් මේක අපිට දිනා ගන්න පුළුවන් ඉලක්කයක් කියලා මම පැහැදිලිවම අදත් කියනවා. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව. ග්‍රාමීය ප්‍රදේශවල කොරෝනා වෛරස් ව්‍යාප්තියේ ඉහළ යාමක් පෙන්නුම් කරන බැවින් වගකීමෙන් ක්‍රියා නොකළහොත් අනිවාර්යයෙන්ම රට යලි වසා දැමීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා අනතුරු අඟවයි. අසීරුවෙන් කැපකිරීම් කර පාලනය කළ කොරෝනා වෛරසය ජනතාවගේ අනවශ්‍ය ක්‍රියා හේතුවෙන් යලි පැතිර යමින් පවතින බව ජනතාව තේරුම් ගත යුතුය. දරුවන් අධ්‍යාපනයට යොමුවීම අත්‍යවශ්‍යය. එහෙත් මේ වන විට පාසල් දරුවන් අතරින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් පවතී. නොසැලකිලිමත්කම විනෝදකමන් උත්සවාදී හේතුවෙන් දරුවන්ට යලි පාසල් අධ්‍යාපනය අහිමි නොකරන්නයි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ඉල්ලීමක් කරයි. වෘත්තීය පුහුණු පාඨමාලාවක් හැදෑරීමේදී විමසන්න ඔබ පුහුණු පාඨමාලාවක් හැදෑරීමට අපේක්ෂිත පුහුණු ආයතනය සහ පාඨමාලාව ත්‍රිතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි වේ. LVQ සහතිකයක් ලබා දීමට ප්‍රතිඋත්තරීය ලබා තිබේද යන්න දැනගන්න. ඔබේ මුදල් කාලය මහන්සිය අපතේ නොහරින්න. ව්‍යාජ පුහුණු ආයතනවලට නොරැවටෙන්න. විමසන්න www.tvec.gov.lk වෙබ් අඩවියෙන් වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරීන් සහ නිපුණතා සංවර්ධන නිලධාරීන්. මේ පණිවිඩය ත්‍රිතික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවෙන්. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය ලක්ෂකඩනි වාසනාවන්තීන් බිහිකරන CIB ජනජය වාසනා ආරම්භුණා. නොවැම්බර් 30 දක්වා ඔබේ බිල්පතට වටිනා දෙයකි. මාසික දිනුම් ඇදීමෙන් රුපියල් 3000කට වැඩි බිල්පත් සඳහා වටිනා අප්ට්‍රැක්ටර්. රොසියාවේ කෙමරෝවෝ ප්‍රාන්තයේ ගල්ලංගුරු ආකරයක හටගත් ගින්නෙන් මියගිය සංඛ්‍යාව 52 දක්වා ඉහළයයි. තවත් 35 දෙනෙකු පිළිබඳව කිසිදු තොරතුරක් නැත. ආකරය තුල සිරු වූ පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම් ඛේදවාචකයකින් අවසන් විය. ගින්න හට ගැනීමත් සමග ආකරය මුළුමනින්ම තුමින් වැසී යාම එම මෙහෙයුම් වලට බාධාවක් වූ අතර රුසියානු මාධ්‍ය වාර්තා කළේ සහන සේවකයන් 30 දෙනෙකුද මරණයට පත්ව ඇති බවයි. ගින්න හටගන්න අවස්ථාවේ 285 දෙනෙක් ආකරය තුල සේවයේ නිරතව සිටියහ. ඉන් 49 දෙනෙකු බේරාගෙන රෝහල්ගත කර තිබේ. දුම් ආග්‍රහණය කිරීම හේතුවෙන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි. දකුණු අප්‍රිකානු කලාපයෙන් පැමිණෙන පුද්ගලයන් සඳහා බ්‍රිතාන්‍යයේ සංචරණ සීමා පනවයි. එම කලාපයෙන් නව කොරෝනා ප්‍රභේදයක් හඳුනා ගැනීම අදාළ තීරණයට හේතුවයි. එම කලාපේ රටවල් කිහිපයක් රතු ලැයිස්තුවට ඇතුළත් කළ බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්වරයා පවසයි. දකුණු අප්‍රිකාව, නැමීබියාව, සිම්බාබ්වේ, බොස්වානා සහ ලෙසෝතෝ එම රටවල් වේ. එම රටවලින් බ්‍රිතාන්‍යයට පැමිණෙන ගුවන් යානා අත්හිටුවේ. කිසියම් පුද්ගලයෙකු පැමිණෙන්නේ නම් ඔවුන් අනිවාර්යයෙන්ම නිරෝධානයට ලක්විය යුතුය. නව නීති අද සිට ක්‍රියාත්මකයි. ලෝක ප්‍රවෘත්ති
අනුග්‍රහය. ලක්ෂකඩනි වාසනාවන්තීන් බිහි කරන CIB ජනජය වාසනා ආරම්භුණා. නොවැම්බර් 30 දක්වා ඔබේ බිල්පතට වටිනා තෑගි. මාසික දිනුම් ඇදීමෙන් රුපියල් 3000කට වැඩි බිල්පත් සඳහා වටිනා අප්ට්‍රැක්ටර්. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය. සංවර්ධන පුවත්. පොල් ගසෙන් වැඩගමු. රටදයත් දිනවමු. සහය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928 දේශීය පොල් කර්මාන්තයේ නවෝදය ආරම්භමු. රොහුණු මාගම්පුර ප්‍රදේශයේ පුරාණ වැව් ගම්මාන 40ක වගාලෙන් 63ක් මේ වන විට ඉදිවෙමින් පවතී. දේශගුණික සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය ඒ සඳහා මූලික වී ක්‍රියා කරයි. එක් වගාලින්දක් සඳහා සපයන මුදල රුපියල් ලක්ෂ 3කි. උග්‍ර ජල දුෂ්කරතාවලට ලක්ව ඇති ගම්මානවල කෘෂිකාර්මික සංවර්ධනය සඳහා මෙම වගාලින් ඉදි කරන බව සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ MSK සූදරත්න මහතා කියයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය. සංවර්ධන පුවත්. වත්තපිටියේ ඇති පොල් ගහ කියන්නේ අමතර ආදායම් මාර්ගයකට ඔබට ඇති හොඳම මගක්. පොල් මදෙන්, කට්ටෙන්, ලෙල්ලෙන් පමණක් නොව මුළු පොල් ගහෙන්ම හරියටම ප්‍රයෝජනගෙන ඔබේ අතමිට සරු කරගන්නා අතරම ජාතික ආර්ථිකය සවිමත් කිරීම සඳහා දායක වීමට දැන් ඔබට අවස්ථාව. ඵලදායීතාව වැඩි කරගන්න, නාස්තිය අවම කරගන්න, උවදුරු වළක්වා ගන්න. පොල් වගාව සරු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු දේ පිළිබඳව තවත් බොහෝ තාක්ෂණික සහයෝගය ලබා දෙන්න පොල් පර්යේෂණ ආයතනයේ සූදානම්. සහාය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928. ක්‍රීඩා පුවත්. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වන 57 වන යුද හමුදා මලල ක්‍රීඩා ශූරතා තරඟාවලියේ මීටර 210 වනි සවය ජය ගැනීමට අරුණ දර්ශන ක්‍රීඩකයා සමත් වේ. මොහමඩ් සෆාන් දෙවනි ස්ථානයටත් හිමාෂ ඉෂාන් තුන්වනි ස්ථානයටත් පත් වූහ. මීටර 200 කාන්තා 10 වනි සවය ජය ගත්තේ අමාෂාද සිල්වා ක්‍රීඩිකාවයි. මේදානි ජයමාන දෙවනි ස්ථානයටත් නදීෂා රාමනායක තුන්වනි ස්ථානයටත් පත් වූහ. මීටර 800 කාන්තා 10 වනි සවය ජය ගත්තේ ඩිල්ෂී කුමාරසිංහ ක්‍රීඩිකාවයි. මීටර 800 පිරිමි 10 වනි සව්වේ ජය හර්ෂ කරුණාරත්න ක්‍රීඩකයාට හිමි විය. ක්‍රීඩා උළෙලේ ජය සංකේත ප්‍රදානය අද පස්වරුවේ සිදුවේ. යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා ප්‍රධාන ආරාධිතයයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නව සංචාරක පැකේජයක් හඳුන්වා දෙයි. ඒ එළිදැක්වීම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා සිදුවිය. නව පැකේජය යටතේ විදේශීය සංචාරකයන්ට විවාහ මංගලෝත්සව, ව්‍යාපාරික වැඩසටහන්, සම්මන්ත්‍රණ ආදිය මෙරට පැවැත්වීමට අවස්ථාව උදාවන බව අධිකාරිය සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය එහිදී පැවසුවාය. ඉන්දියාවෙන් 300 දෙනෙකු පමණ දැනටමත් ඒ සඳහා අයදුම් කර තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික් 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB Youth Trust හා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ලෝකයේ හොඳම තේ නිපදවන රටක් ලෙස ශ්‍රී ලංකාව තවමත් පෙරමුණේ සිටින බව තේ කොමසාරිස් ජයන්ත ඉදිරිසිංහ මහතා කියයි. එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට සිළු පාර්ශ්වවල සහාය අවශ්‍ය බව ඔහු අවධාරණය කරයි. ඒ පිළිබඳ තවදුරටත් කරුණු පැහැදිලි කරන තේ කොමසාරිස්වරයා. ශ්‍රී ලංකාව
ලෝකයේ හොඳම තේ නිෂ්පාදනය කරන රටක් වෙනවා. එතෙන්දී අපි කිලෝග්‍රෑම් මිලියන 300ක් පමණ නිෂ්පාදනය කරනවා වාර්ෂිකව. එතෙන්දී අපි සිලෝන් ටී කියන නාමය ආරක්ෂා කරගන්න අනිවාර්යයෙන්ම අපි කටයුතු කරන්න ඕනේ සියලුම පාර්ශවකරුවන්. එතෙන්දී පළවෙනිම දේ තමයි අපිට අමු තේ දළු වල ගුණාත්මක ඕනෑම හොඳ තේ එකක් නිෂ්පාදනය කරන්න නම් හොඳ අමුද්‍රව්‍යයක් තියෙන්න ඕනේ. ඒ නිසා අමු තේ දළු වල ගුණාත්මය ඉතාමත් ඉහළ මට්ටමකට ගෙනියන්න ඕනේ. දැනට ඇත්තටම කනගාටුවෙන් උනත් කියන්න වෙනවා. මොකද දැනට තියෙන අමු තේ දළු වල ගුණාත්මය අපි 70%ක වාගේ ඉඳලා 35%කට වාගේ වෙනකල් අඩු වෙලා තියෙනවා. ඒ හින්දා අපි හැමෝම නිෂ්පාදකයෝ විදිහට අමු තේ දළු සපයන්න විදිහට නොමේරු නොතැළුණු දළු පමණක් තේ නිෂ්පාදනයට යොදා ගන්න නැත්නම් බාර දෙන්න කටයුතු කරන්න කියන එක අපි ඉල්ලනවා. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. නිරිතතික බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන තත්ත්වය තවදුරටත් දෙවැනට නැගින්හැර දෙසින් ස්ථානගතව පවතින බව කාලුගුනිද්දා දෙපාර්තමේන්තුව කියයි. දෙවෙන පුරා අහස වලාකුලින් බරව පවතිනු ඇත. දෙවෙනි බොහෝ ප්‍රදේශවල වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු මැද බස්නාහිර සබරගමුව මධ්‍යම සහ ඌව පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100කට වඩා වැඩි තද වැසි ඇතිවිය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. දවසේ සටහන කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අනිවාර්ය කර තිබෙනවා. රජය විසින් තදබල ලෙස සංචරණ සීමා නොපැනැව්වත් තමා විසින් එම සංචරණ සීමා යොදාගත යුතුව තිබෙනවා. දැන් පාසල්වලට දරුවන් අධ්‍යයන කටයුතු සඳහා ගමන් කරනවා. දරුවන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදිය යුතු ආකාරය ගුරුවරුන් වැඩිහිටියන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ අදාළ අංශ විසින් පෙන්වා දී තිබෙනවා. එහෙත් අද සමහර දේශපාලන අරමුණු ඔස්සේ කටයුතු කරන අය මේ කිසිදු සෞඛ්‍ය මාර්ගෝපදේශයක් පිළිබඳව තැකීමක් නැහැ. විශේෂයෙන් විපක්ෂයේ හැසිරීම අද ජනතාවට ප්‍රහේලිකාවක් බවට පත් වී හමාරයි. සියලු දේටම එරෙහි වන විපක්ෂයක් ඇති ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවද යන්න සිතෙන තරමටම ඔවුන් රජයේ වැඩපිළිවෙලට එරෙහි වෙනවා. ඒත් යම්තම් හෝ ජනතාව පිළිබඳ සිතන්නේ නම් ඔවුන්ගේ ජීවිත සමග සෙල්ලම් කිරීමට කිසිදු දේශපාලන පක්ෂයක් කටයුතු කරන්නේ නැහැ. දැන් කොවිඩ් තත්ත්වය යලිත් යම් තරමකට උත්සන්න වන බවක් රෝගීන්ගේ සංඛ්‍යාලේඛන දෙස බැලුව විට පැහැදිලි. එසේ තිබියදී අහිංසක තම පාක්ෂිකයන් උද්ඝෝෂණවලට කැඳවමින් විරෝධතාවලට කැඳවමින් විපක්ෂ නායකවරයා කරන මේ ක්‍රියාව ජනතාව අනතුරේ හෙළනක් බව අවබෝධ කරගත යුතුයි. බලයම අරමුණු කරගත්, බලයම ඉලක්ක කරගත්, බලය වෙනුවෙන් ඕනෑම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන දේශපාලන පක්ෂවලට අත්වන ඉරණම අන් කිසිවක් නොව දිනෙන් දිනම තව තවත් ජනතාවගෙන් ඈත්වී හුදෙකලා වීම පමණයි. යලි සිරස්තල ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරන බවට ජගත් සංවිධානයෙන් ප්‍රකාශයක්. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ඇරඹීමට ඇමරිකාවෙන් රුපියල් කෝටි 384ක්. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම 2024 දී අවසන්.
ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් වත්මන් රජයේ ක්‍රියාකාරීත්වය ජනමාධ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී හෙළි කරයි. එළඹෙන අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට වරම් ලැබුවන් ලියාපදිංචි කිරීම අද සිට. අනුරාධපුර පූජාභූමි සංවර්ධන ව්‍යාපෘතියේ රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතාගේ නිරීක්ෂණයට. රුසියාවේ ගල් අඟුරු ආකර අනතුරින් මේගේ සංඛ්‍යාව 52ක් දක්වා ඉහළට. 57 වන යුද හමුදා මලල ක්‍රීඩා ශූරතා තරඟාවලියේ ජය සංකේත ප්‍රදානය අද. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. උදැසන ප්‍රවෘත්තියින් සමප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.